මේ වීඩියෝ එකේදී අපි 2021 අවුරුද්දේ පවත්වන්න නියමිතව තිබුණු සාමාන්‍ය පෙළ විභාගය. එහෙම නැත්නම් 2022 මැයි මාසයේ පැවැත්වුණු සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ ඒ කොටසේ සම්පූර්ණ පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම ගැටලුව ප්‍රස්ථාර ගැටලුවක් තමයි තිබුණේ. අපි බලමු ප්‍රස්ථාර ගැටලුව කොහොමද නිවැරදිව විසඳන්නේ කියලා. ප්‍රස්ථාර ගැටලුවේදී අපිට දීලා තියෙනවා y සමානයි x වර්ග ඍණ 2x ඍණ 2 වර්ගජ ශ්‍රිතයේ x අගය කිහිපයකට අනුරූප y අගයන් දැක්වෙන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. අපිට මේ විදිහට වගුවක් දීලා තියෙනවා. පළවෙනි කොටසේදී අපෙන් අහනවා x සමානයි 3 වන විට y හි අගය සොයන්න කියලා. බොහොම සරලයි. මේ සඳහා අපි කරන්නේ x සමානයි 3 කියන අගය මේ සමීකරණය ආදේශ කරන එක. x සමානයි 3 අගය මේ සමීකරණය අපි ආදේශ කරනවා 3 වර්ගය ඍණ දෙවතාවක් 3 ඍණ 2 3 වර්ගය 9යි ඍණ දෙවතාවක් 3 ඍණ 6යි ඍණ 2යි 9 ඍණ 6 ඍණ 2 සුළු වුණාම ධන 1යි. ඒ අනුව මේ හිස්තැන සඳහා නිවැරදි පිළිතුර ධන 1. ඊළඟට දෙවෙනි කොටසේදී අපිට කියනවා සම්මත අක්ෂ පද්ධතිය සහ සුදුසු පරිමාණයක් යොදා ගනිමින් ඉහත වගුවට අනුව දී ඇති වර්ගජ ශ්‍රිතයේ ප්‍රස්ථාරය සපයා ඇති ප්‍රස්ථාර කඩදාසියේ අඳින්න කියලා. මේ තමයි මේ විදිහට නිවැරදිව ඇඳගත්ත ප්‍රස්ථාරය. මේ විදිහට අපි ප්‍රස්ථාරය ඇඳගත්තාම මේකෙදී අවම ලක්ෂය, ඒ වගේම x අක්ෂයේ ඡේදනය කරන ඛණ්ඩාංක නිවැරදිව ලකුණු කර ගැනීම ඉතා වැදගත්. ඊළඟ කොටසදී අපෙන් අහනවා ශ්‍රිතයේ ධනව වැඩි වන x අගයේ ප්‍රාන්තරය ලියන්න කියලා. x අගය මේ 2.73 වඩා වැඩි වෙද්දී ඔබට පැහැදිලිව පේනවා ඇති ප්‍රස්ථාරය මේ විදිහට ධනව වැඩි වෙනවා. ඒ අනුව ධනව වැඩි වෙන x ප්‍රාන්තරය තමයි x 2.73 වඩා වැඩි ප්‍රාන්තරය. ඒ ප්‍රාන්තරයේදී ශ්‍රිතය ධනව වැඩි වෙනවා. ඊළඟට දෙක කොටසදී කියනවා ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක ලියා ඒ ඇසුරෙන් වර්ගජ ශ්‍රිතය y සමාන x ඍණ a වර්ග ධන b ආකාරයට ලියන්න. මේ a සහ b නියත වේ. අපි ඊට හොඳින් දැනගන්න ඕනේ තමයි ප්‍රස්ථාරයක අවම ලක්ෂයේ ඛණ්ඩාංක a, b නම් ඒ ප්‍රස්ථාරයේ අපිට ලියන්න පුළුවන් y සමාන x ඍණ a වර්ග ධන b ආකාරයට. මේ ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ ඛණ්ඩාංක 1, -3. ඒක මුලින්ම අපි ලියා ගන්නවා. ඊළඟට a සමානයි 1යි b සමානයි -3යි විදිහට ගත්තොත් අපිට මේ ප්‍රස්ථාරයේම අපිට ලියන්න පුළුවන් y සමානයි x ඍණ 1 පූර්ණ වර්ගයේ ඍණ 3 ආකාරයට. ඊළඟ c කොටසදී කියනවා ප්‍රස්ථාරය සහ y සමානයි බිඳුව රේඛාව ඡේදනය වන ලක්ෂයක x ඛණ්ඩාංකයේ සැලකීමෙන් වර්ගමූල 3 සඳහාගයක් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කියලා. මුලින්ම අපි ප්‍රස්ථාරය දිහා බලමු. මෙතනදී අපි කියන ප්‍රස්ථාරය සහ y සමාන බිඳුව රේඛාව ඡේදනය වෙන ලක්ෂයක් ගන්න කියලා. මේ තමයි y සමානයි බිඳුව රේඛාව. ඒ කියන්නේ මේ x අක්ෂය. ප්‍රස්ථාරය සහ ඡේදනය වෙන ලක්ෂ දෙකක් අපිට මෙතන තියෙනවා. මේ ලක්ෂ දෙකෙන් කැමති ලක්ෂයක් අරගෙන අපිට මේක විසඳන්න පුළුවන්. මම මේ ලක්ෂය සලකනවා. ඊට පස්සේ අපි මේ කලින් ව්‍යුත්පන්න කරගත්ත වර්ගජ ශ්‍රිතයේ සමීකරණය මේ ශ්‍රිතයට මෙන්න මේ ඛණ්ඩාංකය ආදේශ කරන්න තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ x සඳහා 2.73 දෙකත් y සඳහා බිඳුවත් අපි ආදේශ කරනවා. 2.73 දෙකෙන් එකක් අඩු වුනහම 1.73 දෙකයි පූර්ණ වර්ගය හැමම තියෙනවා ඍණ 3යි. අපි 3 ඉලක්කම උක්ත කරගන්නවා. ඊළඟට මම මෙතනදී දෙපැත්තෙම ධන වර්ග මූලයේ පමණක් සලකනවා. එතකොට වර්ගමූල 3 සඳහා 1.73 කියලා අපට අගයක් ලැබෙනවා. හොඳයි එහෙනම් අපි 2021 අවුරුද්දේ සාමාන්‍ය පෙළ ගැටලුවේ දෙවැනි පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ප්‍රස්ථාර ගැටලුව සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. හොඳයි ඊළඟ ගැටලුව ප්‍රතිශත ගැටලුවක්. මේ තමයි දෙවැනි ගැටලුව විභාගයේ ඒ කොටසේ ලබා දුන්න. අත්පිට මුදලට රුපියල් 80000කට විකුණනු ලබන රූපවාහිනී යන්ත්‍රයක් පළමුව රුපියල් 8000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 18කින් ගෙවා නිම කිරීමට මිලදී ගත හැකියි. මෙහිදී 124ක වාර්ෂික පොලිය අනුපාතිකයක් අය කරනු ලබන අතර පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයටයි.
රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ මිලදී ගැනීමේදී ගෙවිය යුතු මාසික වාරිකය කොපමණද? පළමුවෙන් අපි රූපවාහිනී යන්ත්‍රයේ මිල රුපියල් 80000යි කියන එක දත්තයක් විදිහට ලියාගමු. මූලිකවම ගෙවිය යුතු මුදල රුපියල් 8000යි. පළමු රුපියල් 8000 ගෙවන්න ඕන කියලා තියෙනවා. අපි ඒකත් දත්තයක් විදිහට ලියා ගන්නවා. එතකොට ගෙවීමට ඉතිරි මුදල 80000න් අපි 8000 අඩු කරලා 72000ක් තමයි ගෙවන්න තියෙන්නේ. මාසික වාරික 18ක් බෝ දීලා තියෙනවා. අපි ඒකත් මෙතන ලියාගමු. දැන් අපිට පුළුවන් මාසික වාරිකයකදී ගෙවිය යුතු ණය මුදල හොයන්න. මාසික වාරික 18යි, ගෙවීමට ඉතිරි මුදල 72000යි. එහෙමනම් වාරිකයකදී ගෙවිය යුතු ණය මුදල හොයන්න අපිට 72000 18න් බෙදන්න පුළුවන්. මාසික වාරිකයකදී ගෙවිය යුතු ණය මුදල රුපියල් 4000ක් විදිහට අපිට ලැබෙනවා. ඊළඟට අපිට මාස ඒකකයට පොලිය හොයන්න පුළුවන්. වාරිකයකදී ගෙවිය යුතු ණය මුදල මාසයකට ගෙවිය යුතු පොලි අනුපාතයෙන් ගුණ කළාම මාස ඒකකයකට පොලිය ලැබෙනවා. වාර්ෂික පොලිය තමයි 124ක් කියලා මෙතන දීලා තියෙන්නේ. ඒ නිසා අපි 12න් බෙදන්න ඕන. එතකොට අපිට රුපියල් 80ක් විදිහට මාස ඒකකයකට පොලිය ලැබෙනවා. ඊළඟට අපි දන්නවා මාස ඒකක ගන්න හොයන්න අපිට සූත්‍රයක් කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. වාරික ගණන දෙකෙන් බෙදලා ගුණ කරන්න ඕන වාරික ගණනට එකක් එකතු කරලා. මේ සූත්‍රයෙන් අපිට පුළුවන් මාස ඒකක ගණන හොයන්න. කියනවා මාස ඒකක ගණන අපිට හොයන්න පුළුවන් වාරික ගණන 18 නිසා 18 බෙදීම දෙක වතාවක් 18 ධන 1යි. මේක සුළු කළාම අපිට ලැබෙනවා මාස ඒකක 171ක්. දැන් අපිට පුළුවන් ගෙවිය යුතු මුළු පොලිය හොයන්න. අපි ගාව මාස ඒකකයකට පොලිය රුපියල් 80යි කියලා අපි හොයාගත්තා. එවැනි මාස ඒකක 171ක් තියෙනවා. ඒ නිසා ගෙවිය යුතු මුළු පොලිය මුදල 80 171කින් අපි ගුණ කරනවා. එතකොට අපි ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 13680ක් විදිහට ලැබෙනවා. මේ තමයි ගෙවිය යුතු මුළු පොලිය මුදල. ඒ අනුව ගෙවිය යුතු මුළු මුදල අපිට හොයන්න පුළුවන්. ගෙවිය යුතු මුළු පොලිය සහ ගෙවීමට ඉතිරි ඇති මුදලේ එකතුව. ඒ කියන්නේ 72000. මේ දෙකේ එකතුව තමයි අපි ගෙවිය යුතු මුළු මුදල. එකතු කළාම අපිට 85680යි කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් මාසික වාරිකයක වටිනාකම හොයාගන්න. ගෙවිය යුතු මුළු මුදල දන්නවා, මාසික වාරික ගන්න දන්නවා. ඒ දෙක බෙදුවාම මාසික වාරිකයක වටිනාකම අපිට ලැබෙනවා 4760යි. ඒ විදිහට අපි දෙවැනි ගැටලුව විදිහට දීලා තිබ්බ ප්‍රතිශත ගැටලුවත් හදලා ඉවරයි. ඊළඟට තුන්වෙනි ගැටලුව විදිහට දීලා තියෙන සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලුව. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. ප්‍රාථමික පාසලක පන්ති කාමරයක් තුල ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 බැගින්ද සෑම වෘත්තාකාර මේසයක් වටා පුටු 5 බැගින්ද තබා ඇත. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩිය. සියලුම මේස වටා තබා ඇති මුළු පුටු සංඛ්‍යාව 720කි. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ලෙසද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් පාසලේ පන්ති කාමරය තුල ඇති චතුරස්‍රාකාර මේස සංඛ්‍යාවත් වෘත්තාකාර මේස සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. මේ සමගාමී සමීකරණ ගැටලුවකදී වැදගත්ම වෙන්නේ පළමුවෙන්ම අදාළ සමීකරණ දෙක නිවැරදිව ව්‍යුත්පන්න කර ගැනීම. මෙතනදී අපිට දීලා තියෙනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x වෘත්තාකාර මේස සංඛ්‍යාව y විදිහට ගන්න කියලා. ඒ වගේම චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩි කියලා තියෙනවා. අන්න ඒ දත්තේ පාවිච්චි කරලා අපි පළවෙනි සමීකරණය මේ විදිහට ලියා ගන්න පුළුවන්. සියලුම මේස වටා තබා ඇති මුළු පුටු සංඛ්‍යාව 720ක් කියලා දීලා තියෙනවා. එතකොට චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4ක් තියෙනවා. එවැනි චතුරස්‍රාකාර මේස x ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් චතුරස්‍රාකාර මේස වටා තියෙන පුටු සංඛ්‍යාව 4 වතාවක් x ට සමාන වෙනවා. ඒ වගේම වෘත්තාකාර මේසයක් වටා පුටු 5ක් තියෙනවා. එවැනි වෘත්තාකාර මේස y ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම්
වෘත්තාකාර මේස වටා තිබෙන පුටු සංඛ්‍යාව 5ක් y ප්‍රමාණයට සමාන වෙනවා. එහෙනම් අපිට මුල පුටු සංඛ්‍යාව 720 සඳහා සමීකරණයක් ලියන්න පුළුවන්. එතකොට 4 වතාවක් x මගින් දැක්වෙනවා චතුරස්‍රාකාර මේස වටා ඇති පුටු සංඛ්‍යාව, 5 වතාවක් y මගින් නිරූපණය වෙනවා වෘත්තාකාර මේස වටා ඇති පුටු සංඛ්‍යාව. ඒ දෙක එකතුව සමාන වෙන්නේ මුල පුටු සංඛ්‍යාව වන 720ට. ඒ ඇසුරෙන් අපි දෙවන සමීකරණයත් මේ විදිහට ව්‍යුත්පන්න කරගන්නවා. දැන් අපිට මේ සමීකරණ 1 සහ 2 විසඳීමෙන් x සහ y වෙන වෙනම හොයාගන්න පුළුවන්. මේ සඳහා විවිධාකාර ක්‍රම භාවිත කරන්න පුළුවන්. මම මෙතනදී පළවන සමීකරණය 5න් ගුණ කරනවා. එතකොට x ඍණ y සමානයි 45. 5න් ගුණ වුණාම 5x ඍණ 5y සමානයි 225යි. ඊළඟ දෙවන සහ තුන්වන සමීකරණ දෙක එකතු කරනවා. එතකොට 5x ඍණ 5y එකතු කරනවා 4x ධන 5y සමානයි 225 එකතු කිරීම 720. දැන් මෙතනදී 5y පදය සුළු වෙනවා. අවසාන ඉතිරි වන්නේ 9x සමානයි 945යි. මේක සුළු කළාම x සමානයි 105යි කියලා අපිට ලැබෙනවා. දැන් මේ ලැබුණු අගය පළවන සමීකරණයට ආදේශ කරලා මට y හොයාගන්න පුළුවන්. පළවන සමීකරණයට ආදේශ කළාම x සමානයි 105 ඍණ 45යි y සමානයි 65යි. ඒ අනුව චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව 105කුත් වෘත්තාකාර මේස සංඛ්‍යාව 65කුත් විදිහට අපට ලැබෙනවා. අපි බලමු මේ ගැටලුවේ දෙවෙනි කොටස කොහොමද විසඳන්නේ කියලා. මේ ගැටලුවේ දෙවෙනි කොටසේදී අපිට අසමානතාව දෙකක් තමයි දීලා තියෙන්නේ. ඉහත අසමානතා දෙක තෘප්ත කරන x නික්ලමයේ අගය සියල්ලම සොයන්න කියලා දීලා තියෙනවා. මේ ගැටලුව විසඳද්දී මේ අසමානතා දෙක වෙන වෙනම සලකලා විසඳන්න අපි බලනවා. පළවෙනි අසමානතාවය විසඳපුවාම අපිට x දෙකට කුඩා හෝ සමාන අගය පරාසයක් ලැබෙනවා. ඒ වගේම අපි දෙවෙනි අසමානතාවය විසඳුවාම අපට පැහැදිලිව පේනවා x කියන අගය ඍණ භාගයට වඩා වැඩි කියලා ලැබෙනවා. එතකොට මේ අසමානතා දෙකම තෘප්ත කරන පරිදි නික්ලමයේ අගයක් හොයන්න නම් අපි වඩාත් ලේසි සංඛ්‍යා රේඛාවක ලකුණු කරගන්න. දැන් මෙතන මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේ අසමානතා දෙකම තෘප්ත කරන පරාසය. නමුත් අපිට මෙතනදී අහන්නේ අසමානතා දෙකම තෘප්ත කරන x නික්ලමයේ අගය සොයන්න කියලා. එතකොට ඍණ භාගය සහ දෙක ඇතුළත්ව පවතින නික්ලමයේ අගයන් මොනවද කියලා අපි හොයලා බැලුවොත් 0.1 සහ 2 තමයි ලැබෙන්නේ. ඒ නිසා x තෘප්ත කරන නික්ලමයේ අගයන් 0.1 සහ 2. හොඳයි එහෙනම් අපි මේ විදිහට මේ ගැටලුවේ අවසාන කොටසත් හදලා ඉවර කළා. ඊළඟ හතරවෙනි ගැටලුව විදිහට දීලා තියෙන්නේ සංඛ්‍යානෙන් ගැටලුවක්. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. නිවාස 60කින් නිවාස යෝජනා ක්‍රමයක එක් නිවසේ මාසයක විදුලි පරිභෝජන ඒකක සංඛ්‍යාව පිළිබඳ ලබාගත් තොරතුරු පහත දැක්වේ. මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය කුමක්ද? මෙතන වැඩිම නිවාස සංඛ්‍යාවක් භාවිතා කරන විදුලි ඒකක සංඛ්‍යාව තමයි 120ත් 140ත් අතර විදුලි ඒකක සංඛ්‍යාව. ඒ නිසා මෙම ව්‍යාප්තියේ මාත පන්තිය විදිහට 120ත් 140ත් අපට ලියන්න පුළුවන්. දෙවෙනි කොටසදී අපිට කියනවා මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යයන්‍ය ලෙසගෙන එක් නිවසක් මාසයකදී පරිභෝජනය කරන මධ්‍යයන්‍ය විදුලි ඒකක සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. මේකදී අපිට වැදගත් වෙන්නේ මේ නිවැරදිව වගුව සම්පූර්ණ කර ගැනීම. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය අපගමනයේ සංඛ්‍යාතය සහ මෙතන මධ්‍ය අගය හොයාගන්නේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව සහ පහළ සීමාව එකතු කරලා දෙකෙන් බෙදලා ඉන අගය. ඒ කියන්නේ මැද අගය තමයි මේ තීරුවේ සම්පූර්ණ කරන්නේ. එතකොට මේ අපගමනයේ තීරයේ පුරවද්දී අපි උපකල්පිත මධ්‍යයන්‍ය 130යි කියලා ගන්න කියලා දීලා තියෙනවා. ඒ නිසා අපගමනයේ තීරයේ පුරවද්දී මධ්‍ය අගයෙන් උපකල්පිත මධ්‍යයන්‍ය අඩු කරලා එන අගය තමයි දාන්න ඕනේ. ඊට පස්සේ අපි sigma f sigma fd එකතුව ගන්න ඕනේ.
ඊට පස්සේ අපි දන්නවා මධ්‍යන්නේ සඳහා අපිට සූත්‍රයක් තියෙනවා. මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමන වල මධ්‍යන්නේ. අපි උපකල්පිත මධ්‍යන්නේ 130ක් විදිහට ගත්තේ. එහෙනම් අපගමන වල මධ්‍යන්නේ හොයන්න සිග්මා FD සිග්මා FD න් බෙදන්න ඕන. එතකොට අපට මධ්‍යන්නේ ඒකක සංඛ්‍යාව 132.66 කියලා ලැබෙනවා. නමුත් ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න තියෙන නිසා 133යි කියලා අපි වටේනවා. ඒ නිසා මධ්‍යන්න විදුලි ඒකක ප්‍රමාණය 133යි. ඊළඟ කොටසදී අපිට කියනවා මේ ආකාරයටම විදුලිය භාවිතා කරන නිවාස 100ක් මාස 3කදී පරිභෝජනය කරන විදුලි සංඛ්‍යාව 10%කින් අඩු කිරීමෙන් විදුලි ඒකක 3900ට වඩා වැඩි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව පෙන්වන්න තියෙනවා. මෙතනදී මේ ආකාරයටම විදුලිය භාවිතා කරන නිවාස කියලා කියන්නේ මාසයකදී විදුලි ඒකක 133ක් පරිභෝජනය කරනවා කියලා. එවැනි නිවාස 100ක්. එහෙනම් අපි 100ෙන් ගුණ කරන්න ඕනේ. මාස 3කදී පරිභෝජනය කරන විදුලිය. එහෙනම් අපි 3ෙන් ගුණ කරන්න ඕනේ. අන්නේ විදුලි ඒකක සංඛ්‍යාව අපි මුලින්ම හොයාගන්නවා. එතකොට අපට ලැබෙන අගෙන් 10%ක් කියන්නේ 3900ට වඩා වැඩි ප්‍රමාණයක් කියලා පෙන්වන්නයි ඕන. මේ ප්‍රමාණයෙන් 10%ක් 3900ට වඩා වැඩි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ ලැබුණු අගෙන් 10%ක් අපි හොයාගන්නවා 3990යි. ඒ අගේ 3900ට වඩා වැඩි. ඒ නිසා ඉතිරි කරගත හැකි විදුලි ඒකක සංඛ්‍යාව 3900ට වඩා වැඩි. ඊළඟ හතරවෙනි කොටසෙන් කියනවා ඉහත තොරතුරු ලබාගත් නිවාස 60න් එම මාසය තුල අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන නිවාස 23 පරිභෝජනය කිරීමට ඉඩ ඇති වැඩිම විදුලි ඒකක සංඛ්‍යාව විදුලිය වැඩියෙන්ම පරිභෝජනය කරන නිවාස 15 පරිභෝජනය කිරීමට ඇති අඩුම විදුලි ඒකක සංඛ්‍යාවට වඩා අඩු බව පෙන්වන්න කියලා. මේ මාසයේ අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන නිවාස 23 කියලා කියන්නේ මෙන්න මේ 4, 8 සහ 11 කියන නිවාස සංඛ්‍යාව. 8යි 4යි 12යි 12යි 11යි 23යි. එහෙනම් මෙන්න මේ නිවාස 23 වැඩියෙන්ම පරිභෝජනය කරන විදුලි ඒකක සංඛ්‍යාව කීයද කියලා අපි හොයාගමු ඉස්සෙල්ලා. අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන නිවාස 23 පරිභෝජනයට ඉඩ ඇති උපරිම විදුලි ඒකක සංඛ්‍යාව හොයමු. එතකොට මේ නිවාස හතරේ වැඩිපුරම පරිභෝජනය කරන්න ඉඩ තියෙන විදුලි ඒකක සංඛ්‍යාව 80යි. ඒ වගේම මේ නිවාස අටේ වැඩිපුරම විදුලිය පරිභෝජනයට ඉඩ ඇති උපරිම විදුලි ඒකක සංඛ්‍යාව 100යි. ඒ වගේම මේ නිවසේ වැඩිපුරම පරිභෝජනය කරන්න ඉඩ තියෙන විදුලි ඒකක සංඛ්‍යාව 120යි. පරිභෝජනය කරන්න ඉඩ ඇති උපරිම විදුලි ඒකක සංඛ්‍යාව හොයන්න පුළුවන් 80 ගුණ කිරීම 4 මෙතන 100යි. එහෙනම් 108ක්. ඒ වගේම 120 11න් ගුණ කරන්න. මේ ආගයන් ටික සුළු කරාම අපිට 2444යි. ඒ වගේම අපි වැඩියෙන්ම විදුලිය පරිභෝජනය කරන නිවාස 15 පරිභෝජනයට ඉඩ ඇති අවම විදුලි ඒකක සංඛ්‍යාව. දැන් මුලින්ම අපි අඳුර ගන්න ඕන වැඩියෙන්ම විදුලිය පරිභෝජනය කරන නිවාස 15 මොනවද කියලා. ඒ තමයි මෙන්න මේ නිවාස වර්ග දෙක. මේගොල්ලෝ අඩුවෙන්ම පාවිච්චි කරන්න ඉඩ තියෙන්නේ 160ක්. මෙයා අඩුවෙන්ම පාවිච්චි කරන්න ඉඩ තියෙන්නේ 180යි. එහෙමනම් පරිභෝජනයට ඉඩ ඇති අවම විදුලි ඒකක සංඛ්‍යාව හොයන්න පරිභෝජනයට ඉඩ ඇති අවම විදුලි ඒකක සංඛ්‍යාව කියන්නේ 160 ඒවා 8ක්. ඒ වගේම මේ නිවාස සංඛ්‍යාවේ පරිභෝජනයට ඉඩ ඇති අවම විදුලි ඒකක සංඛ්‍යාව කියන්නේ 180 ඒවා 7ක්. ඒ ටික සුළු කරාම අපිට එනවා 2540යි. අපිට මෙතන පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ අගයට වඩා මේ අගය අඩු බව. අපි මේ විදිහට සංඛ්‍යානේ ගැටලුවත් සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරා. ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ 5 වෙනි ගැටලුව විදිහට දීලා තියෙන්නේ ත්‍රිකෝණමිතික ගැටලුවක්. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මෙතනදී කියනවා සිරස් ගොඩනැගිල්ලක ඇති A නම් ජනේලයෙන් අමල්ටද S නම් ජනේලයෙන් සුමිත්ටද එම සමතල බිමේම ගොඩනැගිල්ලට මීටර 50ක් දුරින් පිහිටි FT සිරස් ගසක් පෙනේ. S ජනේලය සහ ගසේ මුදුන T සම මට්ටමේ පිහිටයි. අමල්ට ගසේ මුදුන පෙනෙන්නේ අංශක 22 අවරෝහණ කෝණයකිනි. ඒ කොටසදී අපිට කියනවා රූප සටහන උත්තර පත්‍රය පිටපත් කරගෙන දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න කියලා. මේ තමයි දීලා තියෙන රූප සටහන.
මේකදී අපි ලකුණු කරන්න ඕන අංශක 22ක අවරෝහණ කෝණය. ඒ වගේම මෙන්න මේ BF දුර මීටර 50ක් වශයෙන්. ඊළඟට අපි දෙවෙනි කොටස බලමු. මේක B කොටසදී කියනවා ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර පහත සඳහන් දෑ ගණනය කරන්න. පළමුවෙන්ම කියනවා S සහ A ජනේල දෙක අතර දුර SA සොයන්න. වරහන් ඇතුළේ දීලා තියෙනවා ජනේල වල උස නොසලකන්න. මුලින්ම අපි රූප සටහනට යමු ආයමත්. මේ රූප සටහනේ මෙන්න මේ කෝණයේ අංශක 22යි අවරෝහණ කෝණය. මේ කෝණයේ අංශක 22 නම් මෙතන මේ ATS කෝණයත් අංශක 22ම වෙන්න ඕන. හේතුව තමයි සමාන්තර සරල රේඛා දෙකක් අසමාන්තර තීරයක් රේඛාවකින් ඡේදන වීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන නිසා. නිසා මේ කෝණයත් අංශක 22ක් වෙනවා. මේ BF දුර මීටර 50ක් නිසා ST දුරත් මීටර 50ක්ම වෙනවා. දැන් අපි විමසන්නේ SA දුර හොයන්න කියලා. දැන් අපි ATS ත්‍රිකෝණය සැලකුවොත් මේකේ අපි එක පාදයක් දන්නවා ඒ වගේම එක කෝණයකුත් දන්නවා. එහෙනම් අපි ATS ත්‍රිකෝණයට tan සූත්‍රය යෙදුවොත් AS දුර එහෙම නැත්නම් SA දුර හොයාගන්න පුළුවන්. දැන් ATS ත්‍රිකෝණයේ tan 22 සලකමු. tan 22 සමාන වෙනවා සම්මුඛ පාදය AS බෙදීම බද්ධ පාදය ST. අපි මෙතනින් SA උක්ත කරගන්නවා. ST දුර මීටර් 50යි. tan 22 ලඝු ගණක පොතෙන් අපි හොයාගන්නවා 0.4.4.0 කියලා SA හොයාගන්න පුළුවන්. මේක සුළු කළාම අපිට SA සමානයි මීටර් 26.2යි කියලා SA දුර ලැබෙනවා. අපි ඊළඟ කොටස බලමු ඊළඟට. ඊළඟ අපිට කියනවා A ජනේලයේ සිට ගස පාමුල F ට ඇද ඇති කම්බියක දිග මීටර 60ක් වේ. AF කම්බියත් AB සිරස් බිත්තියත් අතර කෝණයේ විශාලත්වය හොයන්න කියලා. අපි නැවතත් රූප සටහනට යමු. මේ තියෙන්නේ AF කම්බිය මීටර 60යි. අපි හොයන්න ඕන AF කම්බියත් මේ AB සිරස් බිත්තියත් අතර කෝණය මෙන්න මෙතන තියෙන කෝණය. ඒ සඳහා අපි FAB ත්‍රිකෝණයට sin සූත්‍රය භාවිතා කරලා මේ කෝණය හොයාගන්න පුළුවන්. sin FAB ඒ කියන්නේ මේ කෝණය තමයි අපි හොයන්න යන්නේ. sin FAB සමානයි සම්මුඛ පාදය. ඒ කියන්නේ FB මීටර 50යි. කර්ණ පාදය මීටර 60යි. එහෙනම් 50 බෙදීම 60යි. එහෙනම් sin FAB සමානයි 50 බෙදීම 60 0.8යි 3යි 3යි 3. ඒ අනුව FAB කෝණය සමාන වෙනවා sin inverse 0.8යි 3යි 3යි 3ට. මේක අපි ලඝු ගණක වගුවෙන් හොයා ගන්න ඕන. එතකොට FAB සමාන වෙනවා අංශක 56.4යි 3කට. ඒ අනුව AF කම්බියත් AB සිරස් බිත්තියත් අතර කෝණයේ විශාලත්වය අංශක 56.4යි 3යි. අවසාන කොටසින් අපිට කියනවා AB ට වඩා FB විශාල බව හේතු දක්වන්න කියලා. මේකදී අපි මුලින් ඇඳගත් රූප සටහනින් කොටසක් මම ගත්තා. FAB ත්‍රිකෝණය වෙනම සලකලා. මෙතනදී අපි FB දිග දන්නවා මීටර 50යි කියලා. නමුත් AB දිග දන්නේ නැහැ. ඒ නිසා AB හොයන්න පුළුවන් අපිට ත්‍රිකෝණමිතික ක්‍රමයකට. එහෙම නැත්නම් පයිතගොරස් ප්‍රමේයමුත් අපිට හොයන්න පුළුවන්. එතකොට මම ABF ත්‍රිකෝණය සඳහා පයිතගොරස් ප්‍රමේය භාවිත කරනවා මෙතනදී. AF වර්ගය සමානයි FB වර්ග ධන AB වර්ග. මේ තමයි පයිතගොරස් ප්‍රමේය. මේ සඳහා අපි අගයන් ආදේශ කරනවා. AF කියන්නේ 60යි. එතකොට 60 වර්ගයයි. FB 50යි. එතකොට 50 වර්ගය ලියනවා. ධන AB වර්ගය. මේ ප්‍රකාශනය සුළු කරගත්තාම අපිට AB සඳහා ලැබෙනවා 33.16ක් මීටර වශයෙන්. දැන් අපි AB වලගේ හොයාගත්ත 33.16යි කියලා. ඒ වගේම FB වලගේ දන්නවා මීටර 50යි කියලා. ඒ අනුව අපිට පැහැදිලිව කියන්න පුළුවන් FB ට වඩා AB කුඩා බව. හොඳයි අපි මේ විදිහට ත්‍රිකෝණමිතික ගැටලුවත් සම්පූර්ණයෙන්ම සාදලා අවසానයි. දෙවැනි පත්‍රයේ ඒ කොටසේ අවසාන ප්‍රශ්නය තමයි වර්ගජ සමීකරණ ගැටලුව 6 වෙනි ගැටලුව. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග A නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිගට වඩා සෙන්ටිමීටර් 4ක් වැඩිය. ආස්තර දෙකේ වර්ගඵල වල එකතුව වර්ග සෙන්ටිමීටර් 88යි.
ඒ ආස්තරයේ පැත්තක දිග සෙන්ටිමීටර් x ලෙසගෙන x මගින් මෙම වර්ගජ සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. මුලින්ම අපි A සහ B ආස්තර සඳහා දල රූප සටහනක් මේ විදිහට ඇඳ ගන්නවා. A සමචතුරස්‍රාකාර ආස්තරයේ පැත්තක දිග x, ඒ වගේම B සමචතුරස්‍රාකාර ආස්තරයේ පැත්තක දිග x ධන 4 අපි මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපිට A ආස්තරයේ වර්ගඵලය සඳහා සමීකරණයක් ලියන්න පුළුවන් x ඇසුරෙන්. සමචතුරස්‍රාකාර ආස්තරයක වර්ගඵලය පැත්තක දිග වතාවක් පැත්තක දිග. ඒ කියන්නේ x වතාවක් x වර්ගය. ඒ වගේම B ආස්තරයේ වර්ගඵලය සඳහා අපට x ඇසුරෙන් සමීකරණයක් ලියන්න පුළුවන්. පැත්තකදී x ධන 4යි. එම නිසා B ආස්තරයේ වර්ගඵලය x ධන 4 වතාවක් x ධන 4 x ධන 4 වර්ගය. ඊළඟට අපිට දත්තයක් දීලා තියෙනවා ආස්තර දෙකේ වර්ගඵලවල එකතුව වර්ග සෙන්ටිමීටර් 88ක් කියලා. එහෙනම් මේ වර්ගඵල දෙකේ එකතුව 88ක් වෙනවා. ඒ සඳහා අපි සමීකරණයක් ලියනවා. A ආස්තරයේ වර්ගඵලය සහ B ආස්තරයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 88ක් බව දීලා තියෙනවා. ඊළඟට අපි මේ වර්ගඵල සඳහා අපි ලබාගත් x ඇසුරින් ලබාගත් ප්‍රකාශන ආදේශ කරනවා. A ආස්තරයේ වර්ගඵලය x වර්ගයයි B ආස්තරයේ වර්ගඵලය x ධන 4 පූර්ණ වර්ගය. දැන් අපි මේ ලැබුණු ප්‍රකාශනය තවදුරටත් සුළු කරගන්න බලනවා. මුලින්ම වරහණ ඇතුළේ සුළු කරගමු. පළමු පදයේ වර්ගය x වර්ගයයි. පද දෙකේ ගුණිතයේ දෙගුණය 8x. අග පදයේ වර්ගය 16යි. x වර්ගය x වර්ගය එකතු වුණාම දෙකක් x වර්ගයයි 8x. 88න් 16ක් අඩු වුණාම 72යි. දැන් අපි මේ සමීකරණය දෙකෙන් බෙදලා සුළු කරගත්තාම වර්ගජ සමීකරණයක් ලැබෙනවා. මේ සමීකරණය තමයි අපිට පළවෙනි කොටසේ ව්‍යුත්පන්න කරන්න කියලා කියන්නේ. ඊළඟට බලමු අපි දෙවෙනි කොටස. වර්ගමූල 10 යගය 3.16 ලෙසගෙන A ආස්තරයේ පැත්තක දිග සොයන්න. දැන් අපි ළඟ තියෙනවා අපි ව්‍යුත්පන්න කරගත්ත x ඇසුරෙන් ව්‍යුත්පන්න කරගත්ත මේ සමීකරණය. A ආස්තරයේ පැත්තක දිග කියන්නේ x. එහෙමනම් අපිට මෙතනදී කියන්නේ මේ සමීකරණය විසඳලා x හොයන්න කියලා. වර්ගජ සමීකරණයක් විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. මෙතනදී අපි සූත්‍රයේ භාවිතයෙන් කෙලින්ම විසඳන්න උත්සාහ කරනවා. මේ තමයි අපිට සුපුරුදු සමීකරණය x සමාන ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ලෙස බෙදීම දෙකක් a. මේක a සඳහා අපි 1 ආදේශ කරනවා, b සඳහා ධන 4, c සඳහා ඍණ 36 ආදේශ කරනවා. ඊළඟ අපිට මේ සමීකරණය තවදුරටත් සුළු කරගන්න ඕන. අපිට මේ සමීකරණය සුළු කරාම x සඳහා අගයන් දෙකක් ලැබෙනවා. එකක් ධනාගයක්, අනික ඍණාගයක්. නමුත් x කියලා කියන්නේ ආස්තරයේ පැත්තක දිග. ඒ නිසා x ධනාගයක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඒ නිසා අපි ධනාගය පමණක් තෝරගන්නවා. ඒ වගේම වර්ගමූල 10 යගේ 3.16 විදිහට දීලා තියෙනවා. ඒ යගේ අපි මෙතෙන්ද ආදේශ කරනවා. ඊට පස්සේ අපි තවදුරටත් සුළු කරගන්නවා x සමානයි 4.32ක් විදිහට අවසාන පිළිතුර ලැබෙනවා. ඒ අනුව A ආස්තරයේ පැත්තක දිග සෙන්ටිමීටර 4.32ක් වෙනවා. අපි බලමු ඊළඟ කොටස කොහොමද හදන්නේ කියලා. ඊළඟ කොටසෙන් අපිට කියනවා ආස්තර දෙකේ වර්ගඵල අතර වෙනස 8 වතාවක් 6.32ක් වර්ග සෙන්ටිමීටර බව පෙන්වන්න කියලා. ආස්තර දෙකේ වර්ගඵල අතර වෙනස කියලා කියන්නේ B ආස්තරයේ වර්ගඵලයෙන් A ආස්තරයේ වර්ගඵලය අඩු කරාම ලැබෙන වෙනසට. B ආස්තරයේ වර්ගඵලය A ආස්තරයේ වර්ගඵලයට වඩා වැඩි නිසා තමයි අපි B ගෙන් A අඩු කරන්නේ. කලින් ව්‍යුත්පන්න කරගත්ත B ආස්තරයේ වර්ගඵලය සඳහා x ඇසුරින් සමීකරණයක්. ඒක අපි මෙතෙන්ට ආදේශ කරනවා. ඒ වගේම A සඳහාත් අපි සමීකරණයක් හොයාගත්ත x වර්ගය කියලා ඒක අපි මෙතනට ආදේශ කරනවා. දැන් අපි මේ ප්‍රකාශනය සුළු කරගන්න ඕන. මෙතනදී අපිට වර්ග දෙක අන්තරයේ සාධක භාවිතා කරන්න පුළුවන්. වර්ග දෙක අන්තරයේ සාධක කියලා කියන්නේ A වර්ග ඍණ B වර්ග කියලා ප්‍රකාශයක් අපිට තිබ්බොත් අපිට මේ ප්‍රකාශනය සාධක වශයෙන් වෙන් කරගන්න පුළුවන් A ඍණ B වතාවක් A ධන B වශයෙන්. අන්න ඒකම තමයි අපි මෙතනත් භාවිතා කරන්නේ.
a වර්ග ඍණ b වර්ග කියලා තිබ්බොත් a ඍණ b වතාවක් a ධන b කියලා ලියන්න පුළුවන්. එතකොට x ධන 4 ඍණ x වතාවක් x ධන 4 ධන x. දැන් මේ සමීකරණය සුළු කරගත්තාම x සුළු වෙනවා 4 වතාවක් 2x ධන 4යි. මෙතන මේ දෙවනි වරහණෙන් දෙකේ ඉලක්කමක් අපිට පොදු සාධකයක් වශයෙන් එළියට ගන්න පුළුවන්. එතකොට 8 වතාවක් x ධන 2 වශයෙන්. දැන් අපි ළඟ තියෙන x ගේ අගය අපි මෙතෙන්ට ආදේශ කරනවා. දැන් අපට අවශ්‍ය පිළිතුර ලැබිලා තියෙනවා. මේ විදිහට අපි අවසාන කොටසත් හදලා ඉවරයි.